समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්ත්‍රූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දිනාගේම নমස්කාරය වේවා. සුපින්වත්නි, අදත් ඔබ ඊටාම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කරන්නටයි බණ අහන්නටයි බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ වචනය තුලින් බලනකොට තමයි මේ ආස්වාදේ මායාව හරියටම අපට අහුවෙන්නේ. මේ ආස්වාදේ කියන්නේ තනිකර බොරුවක්. මේ ආස්වාදයත් මගේ හිත තුළ ඇතිවෙන හැඟීමක් විතරයි. ඒ හැඟීමත් හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙන්නේ. ආස්වාදයේ තුලත් කිසිම සත්‍ය වශයෙන් පවතින දෙයක් නැහැ. හීනයක් වගේ ඇති වෙලා නැති වෙලා යන හැඟීමක් විතරයි කියලා ධර්මයෙන් බලනකොට, ධර්මයේ තුලින් අත්දකින්නකොට තමයි පින්වත්නි අපට තේරෙන්න පටන් ගන්න. දැන් මම මේ විග්‍රහයේදී ඔබට මතක් කළා ආස්වාදේ කියන්නේ හීනයක් වගේ කියලා. යේ සුඛ ආස්වාදයක් ඔබ විඳිනවා නම් ඇස මුල් කරගෙන හරි, කන මුල් කරගෙන හරි, නාසය මුල් කරගෙන හරි, දිව මුල් කරගෙන හරි, කය මුල් කරගෙන හරි, හිත මුල් කරගෙන හරි මොනවා හරි අත්දකින්න ලෝකයේ තුල යම් ආස්වාදයක් ඔබට තියෙනවා නම් ඒ ආස්වාදයත් හටගෙන වෙනස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක්. ආස්වාදයට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයටයි අයිති වෙන්නේ. ඒතර මේ ආස්වාදය හටගෙන නිරුද්ධ වෙලා යන ස්වභාවයට අයිති දෙයක් නම් මේ ආස්වාදය කියන්නේ හීනයක් වගේ. මේ හීනය වෙනසකට තියෙන්නේ මිනිස්සු දකින හීනයි ආස්වාදයේ නැමැති හීනයයි අතර ලොකු විසමපාතයක් නැහැ. හැබැයි පොඩි පරහක් තියෙනවා. ඒ පොඩි විසමපාතයේ තමයි හීන දකින්නේ රැට, ආස්වාදයේ කියන හීනේ දකින්නේ දවල්ට. රෑ දවල් වෙනස විතරයි පේන්නේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ආස්වාදයේ නැමැති මායාවට අහු වෙලා අපි රූපය තුලත්, විඳීම තුලත්, හඳුනා ගැනීම තුලත් හඳුනාගත් දේට අනුව ඇතිවෙන සුඛාස්වාදයේ හෝ දුක්ඛාස්වාදයේ තුල ඇතිවෙන හිතේ ජනිතවන සංචේතනාවලත් ඒක රූප සංචේතනාවක් වෙන්නත් පුළුවන්, ශබ්ද සංචේතනාවක් වෙන්නත් පුළුවන්, ගන්ධ සංචේතනාවක් වෙන්නත් පුළුවන්, රස සංචේතනාවක් වෙන්නත් පුළුවන්, පොට්ටබ්බ සංචේතනාවක් වෙන්නත් පුළුවන්, ධම්ම සංචේතනාවක් වෙන්නත් පුළුවන්. මේ මොන සංචේතනාවක් වුණත් ඔබේ හිත තුළ ඇති වුණාට පස්සේ ඒ සංචේතනා ටිකක් චේතනා පහළ වීමක් හැර මේ හැඟීම් ටිකක්මයි ක්‍රියාත්මක වෙන්නේ අත්දකින්න ලෝකයේ තුල කියලා ඔබ අවබෝධ කරගත යුතුයි. හැම බුද්ධ ශ්‍රාවකයෙක්ම මේ ස්වභාවය අවබෝධ කරගන්න අවශ්‍යයි. පින්වත්නි, පංචස්කන්ධයේ තුල උදේවැය දකින්න දක්ෂ ශ්‍රාවකයා තුල පංචස්කන්ධය ආකාර කීපයකින් අවබෝධ කරගන්න ඕන කියලා පටිසම්භිදා මග්ගේ පංචස්කන්ධයේ තෝරන තැන්වල පැහැදිලි කරලා තියෙනවා. ඒතර පටිසම්භිදා මග්ගේ පංචස්කන්ධයේ තෝරන තැන්වල පැහැදිලි වෙලා තියෙනවා රූපයේ ඇතිවීම ආකාරය කීපයකින් දැනගන්න ඕන, වේදනාව ඇතිවීම ආකාර කීපයකින් දැනගන්න ඕන, සංඥාව ඇතිවීම ආකාර කීපයකින් දැනගන්න ඕන, සංකාර ඇතිවීම ආකාර කීපයකින් දැනගන්න ඕන, විඥානය ඇතිවීම ආකාර කීපයකින් දැනගන්න ඕන. ඒ විදිහටම නැතිවීමත් ආකාර කීපයකින් දැනගන්න ඕන. රූපස්ස උදයන් පස්සන්තෝ පංච ලක්කනානි පස්සති කියලා ආකාර පහකින්ම රූපේ උදේවැය දක ගන්න ඕන කියලත් සමහර තැන්වල පැහැදිලි වෙනවා. පින්වත්නි, පළවෙනි කාරණේ තමයි රූපේ පිළිබඳ දැනගන්නකොට ලක්ෂණ
කීපයකින් රූපය දැනගන්න ඕන. අවිජ්ජා සමුදය රූප සමුදයෝ අවිද්‍යාව නිසා රූප හට ගන්නවා කියලා දැනගන්න ඕන. ඒ වගේම තමයි තණ්හා සමුදය රූප සමුදයෝ තණ්හාව නිසා රූපය හට ගන්නවා කියලා දැනගන්න ඕන. කම්ම සමුදය රූප සමුදයෝ කර්මයේ නිසා රූපය හට ගන්නවා කියලා දැනගන්න ඕන. ආහාර සමුදය රූප සමුදයෝ ආහාර නිසා රූපය හට ගන්නවා කියලා දැනගන්න ඕන. ඒ වගේම මේ තුල පවතින නිබ්බන්ති ලක්ෂණයත් දැනගන්න ඕන. ඇත්තටම නිබ්බත්ති ලක්ෂණය පිළිබඳ අපි වෙනම දේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් මේ පින්වත්නි පංචස්කන්ධය පිළිබඳ ගැඹුරු අවබෝධයක් හදාගන්න ශ්‍රාවකෙක් පංචස්කන්ධයෙන් නිදහස් වෙනවාට අපි කියනවා විමුක්තියටපත් වුණා කියලා. පංචස්කන්ධයෙන් නිදහස් වුණු බවට සිතක් පහළ වෙනකොට ඒකට කියනවා විමුක්ත සිත කියලා. විමුක්තියටපත් වුණු සිත කියලා. එතකොට අපි මේ කතා කරන දේශනාව වඩාත් ගැඹුරු පරයයක් මේක උදව් වෙයි කාට වුණත් කියලා අපි කල්පනා කරනවා ධර්මයේ තුල යම් ස්ථාවරයක් තියෙන ශ්‍රාවකයෙකුට අවිජ්ජා සමුදය රූප සමුදයෝ අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා. කොහොමද රූපය හටගන්නේ? අවිද්‍යාව නිසා රූපය හට ගැනීම තේරෙන්නේ නැහැ. රූපේ නිරෝධ වීමත් තේරෙන්නේ නැහැ. ඒ නිසා යා හිතනවා රූපය කියන්නේ මම කියලා. රූපේ මට අයිති දෙයක් විදියට යා හිතනවා. රූපය කියන්නේ ආත්මයට කියලා හිතනවා. ආත්මයයි රූපයයි එකක් කියලා හිතනවා. රූපේ ආත්මවත් කියලා හිතනවා. ආත්මේ රූපයෙන් හැදිලා තියෙනවා කියලා හිතනවා. මේ විදිහට එක එක විදියෙන් රූපේ හිතනවා. එතකොට ඇඟත් ලෙඩ වෙනවා, හිතත් ලෙඩ වෙනවා. දැන් ඇඟ කොහොමත් රූපේ ලෙඩ වෙනවනේ. රූපේ ලෙඩ වෙනකොට යාගේ හිතත් ලෙඩ වෙන්න පටන් ගන්නවා. ඒතර අවිද්‍යාවේ සමුදයෙන් රූපේ හට ගන්නවා. අවිද්‍යාව නිසා පින්වත්නි මේ රූපය හට ගන්නවා. අවිද්‍යාවෙන් තමයි මේ ලෝකයේ සාමාන්‍ය පුද්ගලයෙක් අල්ලන්නේ. අවිද්‍යාවයි තණ්හාවයි කියන්නේ සංසාරයේ අම්මයි තාත්තයි වගේ. අවිද්‍යාවයි තණ්හාවයි යම් තැනක වැඩෙනකොට ඒක හරියට සංසාර මගේදී අම්මයි තාත්තයි වගේ. එතකොට අවිද්‍යාව කියන්නේ අම්මා වගේ. තණ්හාව කියන්නේ තාත්තා වගේ සංසාරේ හදන. අවිද්‍යාව අම්මා නම් රූපේ හට ගැනීමට යම්කිසි දරුවෙක් පිළිසිඳගෙන පහළ වීම පිණිස අම්මා බලපානවා වගේ රූපය හට ගැනීම පිණිස අවිද්‍යාව මුල් වෙනවා. අවිද්‍යාව නිසායි රූප හටගන්නේ. සංසාර ගමනේදී සම්පූර්ණ ක්‍රියාවලියම ඇති වෙන්නේ අවිද්‍යාව නිසා. ඒතර අවිද්‍යාව නිසා රූප හට ගන්නවා කියලා කියන්නේ රූපේ ඇත්ත කතාව දන්නේ නැහැ. රූපේ ඇත්ත කතාව දන්නේ නැති නිසාම එයා අවිද්‍යාවෙන් රූපය අල්ලනවා ආත්මවත් දෙයක් රූපේ කියලා. සාමාන්‍ය ශ්‍රාවකෙක් මේ කතාව තේරුම් ගත්තට පස්සේ එයා ආර්ය ස්වභාවයටපත් වෙනවා. ආර්ය ස්වභාවයටපත් වෙච්ච කෙනෙක් මේ කතාව ඇහුවොත් එයා මාර්ගඵල තත්ත්වයටපත් වෙනවා. මාර්ගඵල ස්වභාවයටපත් වෙච්ච කෙනෙක් මේ විදිහටම කල්පනා කරගෙන ගියාම අරහත්ත්වයටපත් වෙනවා. අරහත්ත්වයටපත් වුණු කෙනෙක් අවිද්‍යාව සමුදයෙන් රූප සමුදය වෙනවා කියලා අවිද්‍යාව නිසා රූප හට ගන්නවා කියලා කල්පනා කළොත් එහෙම ඒ උත්තමයාගේ ditta ධම්ම වේදනීය සැප විහරණය පිණිස ඒක උදව් වෙනවා. එහෙමනම් නිවන කරාම දකින්න ශ්‍රාවකෙක් මේ විදියට රූපය ගැන කල්පනා කරන්න ඕන. මේ රූපය කියලා අපි නිතර කතා කරන රූපය ගැන දැන් ඔබට වඩාත් හැඟීමක් තියෙන්න ඕන. මෙතන රූපය කියලා කියන්නේ ඔබේ රූපේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපය ගැනයි මේ කතා කරන්නේ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච ඔබේ රූපය ගැනයි මේ කියන්නේ. ඒතර මේ රූපය ඇති වෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න. අවිද්‍යාව නිසා රූපය හට ගන්නවා. දැන් එහෙම නෙවෙන්නේ. අවිද්‍යාව නිසා සංස්කාර වෙනවා. අවිජ්ජා පත්‍ය සංකාර. මේ ලෝකේ ඇත්තම කතාව ලෝකේ හටගෙන නිරුද්ධ වෙන තත්වයක් කියලා දන්නේ නැති වුණාට පස්සේ ඒ දන්නේ නැති කෙනා අවිද්‍යාව නිසා සංස්කාර එකතු කරන එක පිනක් වෙන්නත් පුළුවන්. පවක් වෙන්නත් පුළුවන්. ධ්‍යාන උපදවා ගැනීමක් වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මොකද මේ සංස්කාර කියන එක පුඤ්ඤාභි සංකාර පිනක් විදියටත් පුද්ගලයා කරන. එහෙමනම් පින කරන එකත් අවිද්‍යාවටම වෙන වැඩක්. දැන් මේක ගැඹුරින් බලනකොට අපිට තේරෙනවා පින කියන්නේ අවිද්‍යාවට අයිති දෙයක්. ඒ පුඤ්ඤාභි සංකාර කියන්නේ අවිද්‍යාව නිසා නම් සංස්කාර වෙන්නේ. පින කියන්නේ සංස්කාරයක් නම් අවිද්‍යාව නිසාමයි මිනිස්සු පින් කරන්නේ. දැන් මේ කතාව අහගෙන ඉන්න මිනිස්සෙක් වැරදි විදියට හිතන්නත් පුළුවන්. ඔබ මේ වෙලාවේ පින් කර ඉන්නවා නම් ඒක කරන්නේ අවිද්‍යාවට. ඇයි?
අවිද්‍යාව නිසා පින් කරනවා කියලා කියන එක හොඳට තේරෙනවා. අවිද්‍යාව නිසා අවිද්‍යාපච්චය සංඛාරණං සංඛාර තුනයින සංඛාර ගොඩක් තියෙනවා. පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිඤ්ඤාවි සංඛාර, කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර. ඔය අතරින් මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර නම් කියන්නේ නිරුද්ධ අරහත්ත්වයටපත් වෙන කෙනෙක්ගේ හිතේ නිරුද්ධ වෙන සංඛාර කියන අදහස. ඇත්තට මේක සාමාන්‍ය මිනිහෙකුට කිව්වට තේරුම් ගන්නත් අමාරුයි. දැන් කාය සංඛාර කියලා මිනිසු හිතාන ඉන්නේ කයෙන් කෙරෙන ඒවා කියලා. කාය සංඛාර කියලා කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයට කියන වචනය. ඒතර වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර වලට කියන වචනයක්. මනෝ සංඛාර කියලා කියන්නේ වේදනා සංඥා දෙකට කියන වචනයක්. බලන්න අපි කොච්චර දේවල් දන්නේ නැද්ද කියලා. කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා කියන්නේ කාය සංඛාර කියන්නේ ආස්වාස ප්‍රාස්වාසයට. ඒ කියන්නේ කාය මේ මෙතන කතා කරන්නේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා රහතන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියට සමවදිනකොට හිතේ නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා. ආස්වාස ප්‍රාස්වාසයේ නිරෝධ සමාපත්තියදී නිරුද්ධ වෙලා යනවා. ඒතර හුස්ම වැටෙන එක නවතිනවා නිරෝධයට සමවදිනකොට. හතරවෙනි ධ්‍යානයේ තුලත් හුස්ම වැටෙන එක නවතිනවා. හතරවෙනි ධ්‍යානයේ තුලත් හුස්ම වැටෙන්නේ නැහැ. ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධයි හතරවෙනි ධ්‍යානෙදී. ඒතර ආස්වාස ප්‍රාස්වාසයේ නිරුද්ධ වෙනවා කියන අදහසින් කියනවා කාය සංඛාර කියලා. වචී සංඛාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර. මිනිස්සු කතා කරන්න කලින් හිතින් විතර්ක කරලා ਵਿਚාරලා තමයි කතා කරන්නේ. එහෙම එකපාරම වචන එළියට එනවා නෙමෙයි. හිතින් ਵਿਚාරනවා, විමසනවා. ඒකට කියනවා විතක්ක ਵਿਚාර වලට වචී සංඛාර කියලා. වේදනා සංඥා දෙකට මනෝ සංඛාර කියනවා. විඳීම මනසට සම්බන්ධයි. සංඥාව අඳුන ගැනීමත් මනසට සම. අපි හිතනවා එළිය දේවල් අපි අඳුන ගන්නවා කියලා. රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා කියලා අපිට හිතෙන්නේ අපේ අවිද්‍යාවට. ඇත්තටම හඳුනා ගැනීම කියන්නේ සම්පූර්ණ මානසික දෙයක්. හඳුනා ගැනීමට අනුවනේ සිතුවිලි ජනිත වෙන්නේ. සමහරවිට රාගයට බර විදියට හඳුනගත්තාම ඒකට අනුව සිතුවිලි පහළ වෙනවා හිතේ. එවනම් හඳුනා ගැනීම මානසික තත්ත්වයක්. එළියේ රූපය අඳුනගත්ත විදියට අනුව තමයි මනසේ ක්‍රියාවලිය ඇති වෙන්නේ. එකම තරුණියක් දිහා දෙන්නෙක් බලනකොට තවත් කෙනෙකුට රාගයට ඇති වෙන්න පුළුවන්. එතකොට එයා හඳුනාගත්ත රූප සංඥාව අඳුනගත්තේ යම් විදියකට ඊට අනුව තමයි සැප වේදනාව. කලින් විවාහ වෙලා හිටපු හරි කලින් ආදරය කරපු කෙනෙක් හරි දැක්කහම ඒ ආදරය කරපු කෙනත් එක්ක දැන් මේ සම්බන්ධය නැවතිලා නම් එයා ඒ කාන්තාවම දකින්නකොට එයා රූප සංඥාවක් විදියට ගත්තම එයාට පටිගයක් ඇති වෙන්නේ. එහෙම අපිට තේරෙනවා හඳුනාගෙන එළියේ තියෙන එකක් නෙමෙයි මේ ප්‍රශ්නය. එළියේ තියෙන දේ ඇතුළට හඳුනා ගන්නකොට හඳුනාගත්ත විදිහට අනුවයි සිතුවිලි ජනිත වෙන්නේ. ඇත්තට මේක තේරෙන්නේ නැතිකම නිසා තමයි එළියේ තියෙන දේවල් නිසා මිනිස්සු කැළඹෙන්නේ. එළියේ තියෙන දේවල් සාමාන්‍ය විදිහට පවතිනවා. මේ ගාකොළ සතාසි උපාවා පුටු මේ ආරාමාංග විහාරා ඔක්කොම මේ විදිහට තියෙනවා. ඒවා ඇතුළට ගන්න විදිය අවුල නිසා තමයි අපේ අභ්‍යන්තරය තුල රාග, ద్వේෂ, මෝහ, මද, මාන, මකු බව, ගුණ, මකුකම, බද්ධ වෛරය, කෙලෙස් ධර්ම ඔක්කොම ඇති වෙන්නේ එළියේ තියෙන ඒවා ඇතුළට ගන්න විදිය අනුව. එළියේ තියෙන ඒවා ඒ විදියටම තියෙනවා. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ. බාහිර චිත්‍ර එහෙම තියෙනවා. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. පුරුෂයා විසින් තමයි සංකල්පීය වශයෙන් රාගය උපද්දව ගන්න. එතකොට අපිට තේරෙනවා අවිද්‍යාව නිසා සංස්කාර කරනවා. පිනකුත් සංස්කාරයක්, පවත් සංස්කාරයක්, ධානාසිතුත් සංස්කාර. පින සංස්කාරයක් කියලා කියන්නේ ඇයි කියලා කෙනෙක් අහන්න පුළුවන්. පින්වත්නි පිනට අනුවත් විඥානේ නැවත උපතක් කරා යනවා. අන්න ඒකයි සංකාර කිව්වේ. බුදු කෙනෙක් කතා කරන්නේ උපත නැති කරගන්න එක ගැන නම්. බුදු කෙනෙක් නේ කතා කරන්නේ ජරා මරණ දුක ඉවර කර ගැනීම ගැන නම්. පින්වත්නි සංස්කාර කරාමත් ජරා මරණ වලට අයිති වෙනවා. හේතුව තමයි පින් කරාමත් සුගතිය යනවා. සුගතිය යනවා නම් නැවත උපතක් කරා යනවද නැද්ද? යනවා. උපත නැති කර ගැනීම ගැන කතා කරපු නිසා නිවන් මාර්ගට එනකොට පින කියන්නේ සංස්කාරයක්. මොකද පිනට අනුවත් නැවත උපතක් කරා යනවා නම් උපත බුදුවරු වර්ණනා කරලා නැති නිසා ඒක සංස්කාරයක්. පින විතරක් නෙමෙයි ධානාසිතත් සංස්කාරයක් පින්වත්නි. යම් කෙනෙක් ධානයක් උපදව ගත්තොත් ඒ ධානයත් සංස්කාරය. ඒකට හේතුව තමයි ධාන වලට අනුවත් නැවත උපතක් කරා යනවා. ඔය රූපාවචර අරූපාවචර බඹලෝ උපදින්නේ ධාන වැඩුවට පස්සේ. ඒතර ඒ අවිද්‍යාව නිසා සංස්කාරය ඇති වෙලා සංකාර වලට අනුව විඥානයක් ඇති වෙලා විඥානයේ නිසා නාම රූප ඇති වෙනවා. නාම රූප නිසා ආයතන හයක් වැඩෙනවා. මේ විදිහට අවිජ්ජා සමුදය රූප සමුදය. අවිද්‍යාව නිසා රූපේ සමුදය වෙනවා. අවිද්‍යාව නිරුද්ධ වීමෙන් රූපේ නිරුද්ධ වෙලා යනවා. යම් තැනක අවිද්‍යාව නැත්තම් විද්‍යාව යම් තැනක පහළ වුණොත්
ඒ විද්‍යාව පහළ වීම නිසා අවිද්‍යාව නිසා ඇති වෙන රූපේ හටගන්නේ නෑ පින්වත්නි. රූපේ නිරුද්ධ වෙලා යනවා. නිබ්බාන කියන தത്വෙටපත් වෙනවා. එතකොට ඔන්න ඔය ස්වභාවය අපි තේරුම් ගන්න ඕන පින්වත්නි. ඊළඟ එක තමයි තණ්හා සමුදය රූප සමුදය. තණ්හා සමුදය රූප සමුදය. තණ්හාව නිසාත් රූපේ සමුදය වෙනවා. එතකොට දැන් මෙතන රූපය ගැන විතරක් කතා කරගන්න එපා. මෙතන අපි කියන්නේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන කියන පංචස්කන්ධේම අවිද්‍යාව නිසා ඇති වෙනවා. පංචස්කන්ධේම අවිද්‍යාව නිසා ඇති වෙනවා. රූපයයි, විඳීමයි, හඳුනා ගැනීමයි මේ මොකද අවිද්‍යාව නිසා එයා හිතාගෙන ඉන්නවා මේක මගේ ඇතුලේ වෙන දෙයක් කියලා. ඇත්තටම එයා හිතාගෙන ඉන්නවා අවිද්‍යාව නිසා මේ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පංචස්කන්ධය ඇති වෙලා නැති වෙලා යන ස්වභාවයක් නෙමෙයි තියෙන, එක දිගට පවතින ස්වභාවයක් තියෙන වගේ අදහසක් අවිද්‍යාව නිසා එන්න පුළුවන්. විද්‍යාව පහළ වුණාන් පස්සේ තමයි දැනගන්නේ නෑ මෙතන එක දිගට පවතින පංචස්කන්ධයක් නෑ, හටගෙන නිරුද්ධ වෙන පංචස්කන්ධයක් පවතින්නේ කියලා එයා දැනගන්නවා. තණ්හා සමුදය රූප සමුදය. තණ්හාව නිසාත් රූපේ සමුදය වෙනවා. තණ්හාව නිසා වේදනාවත් හට ගන්නවා. තණ්හාව නිසා සංස්කාරات හට ගන්නවා. තණ්හාව නිසා විඥානයත් හට ගන්නවා. ඒතර තණ්හාව නිසා මේ ක්‍රියාවලිය ඇති වෙනවා නම් අපි හිතාගෙන ඉන්නවා තණ්හාව ඇත්තටම මේ තණ්හාව නිසා පංචස්කන්ධේම හට ගන්නවා කියලා කියන්නේ තණ්හාව කියලා කියන්නේ අපි හිතාගෙන ඉන්න රූප වලට ඇති වෙන තණ්හාව, ශබ්ද වලට ඇති වෙන තණ්හාව, ගන්ධ සුවඳට ඇති වෙන තණ්හාව, රසයට ඇති වෙන තණ්හාව කියලා. පින්වත්නි එළියේ රූපයකට ඇති වෙන තණ්හාවක් නැහැ. එළියේ වේදනාවකට ඇති වෙන තණ්හාවක් නැහැ. එළිය අඳුනගත්ත දෙයකට ඇති වෙන තණ්හාවක් නැහැ. ඇත්තටම තණ්හාව කියලා කියන්නේ පින්වත්නි මගේම පංචස්කන්ධය කෙරෙහි මට තණ්හාව ඇති වෙන්නේ. අපි හිතාගෙන ඉන්න එළියේ තියෙන දෙයකට තණ්හාව ඇති වෙනවා කියලා. දැන් හිතන්න මේ කෙනෙක් කැමති මල් පැලයකට කියලා හිතන්නකෝ. දැන් මල් පැලයකට කැමති කියලා හිතුවම දැන් තව විදිහකින් කෑමක් ගැන අපි ගමුකෝ. ඇපල් වලට මිනිහෙක් කැමති කෙනෙක් ඉන්නවා. එයා හිතාගෙන ඉන්න ඇපල් වලට තමයි මට තණ්හාව තියෙන්නේ කියලා. ඇපල් ගෙඩිය දැක්කාන් පස්සේ ඒකට රූප තණ්හාවක් හරි එහෙම නැත්නම් රස තණ්හාවක් හරි හට ගන්නවා. ඇපල් වල රහට මම කැමතියි කියලා එයා හිතාගෙන ඉන්නවා. ඇපල් ගෙඩියේ මොකක් හරි රහක් තියෙනවා කියලාත් හිතාගෙන ඉන්නවා. ඇපල් ගෙඩියේ මොනවා හරි රහක් ඇති කියලා හිතාගෙන එයා හිතාගෙන ඉන්නේම ඇපල් ගෙඩියේ රහ තියෙනවා කියලා. එතකොට ඒවට කියනවා අපි රස තණ්හාව කියලා හිතමුකෝ. රූප තණ්හා, තණ්හා කාය හයක් තියෙනවානේ. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියලා තණ්හාවේ තණ්හා කාය හයක් තියෙනවානේ. එතකොට ඇපල් වලට කැමති මිනිස්සෙක් හිතන්නේ ඇපල් වල රහ තියෙනවා කියලා. ඇපල් වල කොහෙද රහ තියෙන්නේ? ඇපල් නිසා මේ මම මේ කියන්නේ හොඳට කල්පනා කරොත් විතරයි තේරෙන්නේ. එළියේ මිනිස්සෙකුට මොකක් හරි ග්‍රීන් ඇපල් ගෙඩියක් දැක්කහම එයාට හිතෙනවා ඇපල් ගෙඩියට තමයි මගේ තණ්හාව තියෙන්නේ කියලා. ඇපල් ගෙඩිය නම් රස තණ්හාවනේ. තණ්හා කාය හයෙන් රූප තණ්හා, ශබ්ද තණ්හා, රූප තණ්හාවක් තියෙන්න පුළුවන්. ඇපල් ගෙඩියටත් ආසා හිතෙන්න පුළුවන්. එතකොට මෙතන තියෙන රස තණ්හා, ඇපල් කන්නයි කැමැත්ත තියෙන්නේ. ඇත්තටම පින්වත්නි ඇපල් ගෙඩියේ තමයි රහ තියෙන්නේ. ඒ නිසා රස තණ්හාවක් මට තියෙන්නේ කියලා හිතෙනවා නිකන් බැලූ බැලමට. ඒකත් හොඳ අවස්ථාවක්. හැබැයි එහෙම තේරෙන එකත් හොඳයි. හැබැයි මේකේ අපි නිවන පැත්තට බරව කතා කරද්දී රස තණ්හාව කියන එකත් අපි ඇපල් වලට තණ්හාව, ඇපල් වල රහට තණ්හාව කියලා හිතුවට ඇත්තටම පින්වත්නි Tamanගේ පංචස්කන්ධයටයි තණ්හාව ඇති වෙන්නේ. දැන් අපි හිතාගෙන ඉන්නවා එළියේ දෙයක් කියලා. මේ මෙතන වෙන්නේ මේ පින්වත්නි මේ ගැටේ ඇතුළෙමයි තියෙන්නේ. ගැටේ ලිහන්න තියෙන්නේත් ඇතුළෙමයි. එහෙම නැතුව අපි හිතනවා මේ ගැටේ එළිය ඇති කියලා. එළියේ ගැටේකුත් නැහැ, එළියේ පොටකුත් නැහැ. ඇතුළෙන් මේක ලිහන්න තියෙන්නේ. අපි හිතානිනවා ඇපල් ගෙඩියේ රස තියෙන්නේ ඇපල් ගෙඩියට තමයි තණ්හාව කියලා. දැන් මෙතන කියන්නේ තණ්හා සමුදය රූප සමුදය කියලා. තණ්හා සමුදය වේදනා සමුදය, තණ්හා සමුදය සංඥා සමුදය කියලා අපි කියවනේ තණ්හාව නිසා පංචස්කන්ධේම හට ගන්නවා කියලා. දැන් මෙතන පින්වත්නි මේ දැන් ඇපල් ගෙඩියේ රහ තියනවා කියලා හිතුවට ඇපල් ගෙඩියට තණ්හාව ඇති වුණා කියලා හිතුවට ඇත්තටම තණ්හාව ඇති වෙන්නේ Tamanගේ පංචස්කන්ධේ. දැන් බලන්න ඇපල් ගෙඩිය කනකොට ඇපල් ගෙඩිය දකින්නකොට චක්කු විඥානයක් පහළ වෙනවා. එතකොට චක්කු විඥානය පහළ වෙන්නේ ඇපල් ගෙඩියද Taman තුලද? Taman තුලයි පහළ වෙන්නේ.
ඒ චක්කු විඥාණයට අනුව ඇපල් බව අඳුන ගන්නවා. දැක්කහම අඳුන ගන්නවනේ. අඳුන ගැනීමට කියනවා සංඥාව කියලා. සංඥා ස්කන්ධයක් පහළ වෙන්නේ Taman තුල. අඳුනා ගැනීමට අනුවයි පින්වත්නි වේදනාව පහළ වෙන්නේ. අඳුනාගත්තේ යම් විදියකද වේදනාව අපි අර ඉස්සෙල්ලා කිව්වේ ගෑනු ළමයෙක් දැක්කාම එයා අඳුන ගන්න විදිය අනුව තමයි එක්කෙනෙකුට සැප වේදනාවකුත් එක්කෙනෙකුට දුක් වේදනාවකුත් දැනගන්න පුළුවන් මේ අත්දකින්න පුළුවන් එකම ගෑනු ළමයා දැක්කාම. කලින් සම්බන්ධයේ තිබ්බ කෙනාකට දුක් වේදනාවක නිකන් පටිගයක් කේන්ති යන ගතියක් ඇති වෙන්න පුළුවන්. අලුතෙන් කෙනෙක් දැක්කාම ඒ කාන්තාවම දැක්කාම එයාට බොහොම මේ අඳුනගත්ත විදිහ අනුව සැප වේදනාවක් ඇති වෙන්න පුළුවන්. එහෙමනම් මේ ලෝකේ එළියේ තියෙන දේ මම අඳුන ගන්න විදියට අනුව තමයි මට සැප වේදනාව හෝ දුක් වේදනාව පහළ වෙන්නේ. දැන් ඇපල් දැක්කහම ඇපල් ගෙඩියේ තියෙන මොකක් හරි එකක් කියලා අපි හිතුවට ඇපල් ගෙඩිය දකින්නකොට අපේ හිතේ සැප වේදනාවක් පහළ වෙනවා මේ අඳුනගත්ත විදියට අනුව. මේ කොළ පාට ඇපල් මේවා හරි රහයි. මේ වගේ හොඳට ඇඹුල් රහ තියෙනවා. මේකේ පොඩි නැවුම් ගතියක් තියෙනවා. ඉතින් මෙහෙම හිත අඳුන ගන්න විදියට අනුව සැප වේදනාවකුත් හිතේ ඇති වෙනවා. දැන් සැප වේදනාවටයි දැන් මේ තණ්හාව ඇති වෙන්නේ. එහෙම නැත්නම් ඇපල් ගෙඩියටත් නෙමෙයි බලන්නේ යද්දී. කිතාම තර්කානුකූල ගැඹුරු කතාවක්. එතකොට ඇපල් ගෙඩියට තණ්හාව කියලා හිතුවට තමන්ගේ හිතේ ඇතිවෙච්ච සංඥාවටයි මේ තණ්හාව ඇති වෙන්නේ. අඳුනගත්තේ යම් විදියකට අඳුනගත්ත දෙයටයි දැන් තණ්හාව ඇති වෙලා තියෙන්නේ. අඳුනගත්ත දෙයට අනුව හිතේ සැප වේදනාවක් උපදිනවා. එතකොට මේ සැප වේදනාවටත් තණ්හා කරනවා. ඒ සැප වේදනාව ඇති වුණාන් පස්සේ හිතේ සිතුවිලි ටිකක් ජනිත වෙනවා. කාලෙකින් ඇපල් කන්න හම්බුනේ. මේ ඇපල් නම් ටිකක් හොඳ ඇති. මේක අහවල් තැනින් ගෙන ආපු දෙයක්. මේ විදිහට කීක සිතුවිලි ගොඩක් පහළ වෙනවට කියනවා රූප සංචේතනා කියලා. ඒතර මේ සිතුවිලි වලටත් තණ්හාව ඇති වෙනවා. දැන් පින්වත්නි තණ්හාව ඇති වෙලා තියෙන්නේ මොකටද? අන්න දැන් කියන්න බලන්න හොඳට හිතලා. ඇපල් වලට තණ්හාව කියලා හිතුවට දැන් ඇති වෙලා තියෙන්නේ Tamanගේම හැඟීම් ටිකකටයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. Tamanගේම හිතේ ඇති වෙච්ච හැඟීම් ටිකකටයි තණ්හාව ඇති වෙලා තියෙන්නේ. එහෙමනම් තණ්හාව පංචස්කන්ධයට ඇති වෙච්ච දෙයක් මිසක් ඇපල් වලට ඇති වෙච්ච දෙයක් නෙමෙයි. Tamanගේම පංචස්කන්ධයට මිසක් ඇපල් ගෙඩිය ඇති කිසිම දෙයක් නැහැ පින්වත්නි. ඒතර බලාන යද්දී Tamanගේම පංචස්කන්ධයටයි Taman තුල තණ්හාව ඇති වෙන්නේ. ඕනම අත්දැකීමක් තුල මේකයි. මෙන්න මේ අත්දැකීම දැක්කට පස්සේ එයාට තේරෙනවා තණ්හා සමුදය රූප සමුදය. තණ්හාව නිසා රූපය හට ගන්නවා. තණ්හාව නිසා වේදනාව හට ගන්නවා. තණ්හාව නිසා තණ්හාව නැත්තම් තණ්හාව නිරුද්ධ වුණාම පංචස්කන්ධය නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ කම්ම සමුදය රූප සමුදය. කර්මයේ නිසාත් රූපය හට ගන්නවා. කර්මයේ නිසාත් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධය හට ගන්නවා. කර්මයේ නිසා හට ගන්නවා කියන්නේ පින්වත්නි මෙතන කියන්නේ විපාක පිණිස කර්ම සකස් වුණාට පස්සේ විපාක පිණිස කර්ම සකස් වීමට අනුව පින්වත්නි පංචස්කන්ධ ධර්මයක් හටගෙන නිරුද්ධ වෙනවා. එතකොට මේ කර්මය කියන එක සත්‍යය දායාදේ කරගෙන ඉන්න ස්වභාවයක්. ඒකට අපි ධර්මයේ කියනවා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ. එතකොට කර්මය කියන්නේ පින්වත්නි දුකේ සමුදයක් විදියටයි පෙන්වුවේ. එතකොට කර්මයේ නිසාත් මේ දුක සමුදේ වෙනවා. දුක හට ගන්නවා. එතකොට දුක හට ගන්න බලපාන සාධකයක් විදිහට භාග්‍යවතුන් වහන්සේ අපට කර්මයක් පෙන්වා වදාරනවා. එතකොට මේ කර්මයට අනුව පින්වත්නි මෙතන කර්ම භවය කියලා අපි මේකට කියන්නේ. කර්ම භවයට අනුව පින්වත්නි කර්ම භවය සකස් වුණාට පස්සේ ඒ කර්ම භවයට අනුව ජාතිය කියලා එකක් පහළ වෙනවා. ඒ ජාතිය කියලා කියන්නේ ජාතිය පහළ වෙන්නේ ඒකට ධර්මයේ තියෙන භවපච්චයා ජාති කියලා. භවයට අනුව ජාතිය පහළ වෙනවා. ඒ ජාතිය පහළ වුණාම ජරා මරණ දුක පහළ වෙනවා. ජාතිය පහළ වෙනවා කියලා කියන්නේ ස්කන්ධයන්ගේ පහළ වීමට. දැන් මෙතකොට මේ ගැලපෙනවානේ කම්ම සමුදය මේ රූප සමුදය, කම්ම සමුදය වේදනා සමුදය, කම්ම සමුදය සංඥා සමුදය, කම්ම සමුදය සංකාර සමුදය, කම්ම සමුදය විඥාන සමුදය. ඒතර කර්මයේ නිසා පංචස්කන්ධේම පහළ වෙනවා. දැන් මෙතන කර්ම භවය කියලා කියන්නේ භවපච්චයා ජාති. භවයේ නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා කියන එකයි. භවයේ නිසා විපාක පිණිස කර්ම සකස් වෙනවා කියලා කියන්නේ මෙතන භාග්‍යවතුන් වහන්සේ මේ කාරණේදී අපට වදාරන්නේ පින්වත්නි මේක සමහර කෙනෙකුට නොතේරෙන්න පුළුවන්. ගැඹුරින් හොඳට කල්පනා කරලා බලන්න. එතකොටයි මේ කාරණේ ඇත්තටම තේරෙන්නේ. මේක සාමාන්‍ය කෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. හොඳ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට මේ කතාව තේරෙනවා.
කර්මී නිසා පින්වත්නි මේ සංස්කාර මේ පංචස්කන්ධය හට ගන්නවා කියන එක. ඒතකොට පංචස්කන්ධ ಜಾතිය කියන එක තෝරන්නේ ඒක ಜಾතිය තෝරන තැන්වල තියෙනවා මෙන්න මේ විදියට. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ අයං උච්චතාවසෝ ಜಾති කියලා. ස්කන්ධයන්ගේ පහළවීමට තමයි ಜಾතිය කියලා කියන්නේ. ඒතකොට ස්කන්ධයන් පහළවීමට ආයතනයන්ගේ ප්‍රතිලාභයට ಜಾතිය කියලා කියනවා. ස්කන්ධයන් පහළ වුණේ ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ඇති වුණේ කුමක් නිසාද? කර්ම භවයේ නිසා. විපාක පිණිස කර්ම හැදුන නිසා තමයි ස්කන්ධයන් පහළ වෙන්නේ. දැන් තේරෙනවද කම්ම සමුදය රූප සමුදය කිව්වේ ඇයි කියලා? ඒතකොට මෙන්න මේ පරියායනුත් යම් ශ්‍රාවකෙක් අවබෝධ කරගෙන ධර්ම අවබෝධයට එන්න පුළුවන්. මේ ඔක්කොම දැනගන්න ඕනේ. එක තැනකින් ධර්මය අල්ලගෙන එයා මේ කාරණේ කල්පනා කරනවා. කල්පනා කරනකොට මොකද වෙන්නේ? කම්ම සමුදය රූප සමුදය කියලා දැනගත්තාම එයා දැනගන්නවා කර්ම භවයක් හැදුනොත් විපාක පිණිස කර්ම භවයක් හැදුනොත් එතන ආයතනයන්ගේ ප්‍රතිලාභයක් ස්කන්ධයන්ගේ පහළවීමක් තියෙනවා කියලා දැනගන්නවා. එතකොට ආයතනයන්ගේ ප්‍රතිලාභයටත් ස්කන්ධයන්ගේ පහළවීමටත් බලපෑවේ කර්මය කියලා දැන් මෙතනදී මේ පුද්ගලයා දැනගන්නවා. ඒතර දැනගත්තාම වාසිය තමයි කර්මී නිරුද්ධ වෙච්ච තැනක ස්කන්ධයන්ගේ නිරුද්ධ වීමක් තියෙනවා කියලා දැන කර්මී නිරුද්ධ වුණොත් කර්ම භවයේ නිරුද්ධ වුණොත් එතන ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් නැහැ. ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තිබ්බොත් තමයි පින්වත්නි ජරා මරණ දුක පවතින්නේ. ස්කන්ධයන්ගේ පහළවීමක් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තිබ්බේ නැත්නම් ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස් මොකක්වත් නැහැ. ඊට පස්සේ අපි පිටිපස්සට බලනවා කර්ම භවයේ ඇති උනේ කුමක් නිසාද? කර්ම භවයේ ඇති උනේ පින්වත්නි උපාදානයක් නිසා. සිත බැඳී යාමක් නිසා. උපාදානය ඇති උනේ කුමක් නිසා? දැන් බලන්න හේතු සහිතව යා පිටිපස්සට බලනවා. උපාදානයක් ඇති උනේ ජාතිය. උපාදානයක් ඇති උනේ හිතේ ඇතිවෙච්ච තණ්හාවක් නිසා. තණ්හාව ඇති උනේ කුමක් නිසාද? තණ්හාව ඇති උනේ Tamanගේ හිතේ තණ්හාව ජනිත උනේ පින්වත්නි විඳින්න යාම නිසා. විඳින දෙයටයි තණ්හාව ඇති වෙන්නේ. විඳින්න යන්නේ කුමක් නිසාද? විඳින්න යන්නේ වේදනාව ඇති වෙන්නේ නිකම්ම නෙමෙයි. වේදනාව ඇති වෙන්නේ පින්වත්නි ස්පර්ශය නිසා. ස්පර්ශය කියන්නේ කාරණා තුන බැගින් එකතු වීම. ඇහැයි රූපයයි ඇහි විඥානයයි, කනයි ශබ්දයයි කනේ විඥානයයි, නාසයයි ගඳ සුවඳයි නාසයේ විඥානයයි. මේ විදියට තුන බැගින් කාරණා එකතු වීම නිසා තමයි ස්පර්ශ වෙන්නේ. ස්පර්ශ වුණේ කුමක් නිසාද කියලා පිටිපස්සට බලනවා. ස්පර්ශ වුණේ නිකම්ම නෙමෙයි. ස්පර්ශ වුණේ පින්වත්නි ආයතන හයක් තිබ්බ නිසා. ආයතන ඇස කන නාසය දිව කය මනස කියලා ආයතන හටගත්ත නිසා ස්පර්ශ වුණා. ආයතන උනි කුමක් නිසාද? නාම රූප ධර්මයන්ගේ එකතු වීම නිසා. සතර මහා ධාතුන්ගෙන් හටගත්ත ඇහැයි, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කනයි, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත නහයයි, සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දිවයි. මේ විදියට සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූප කොටසයි, වේදනා සංඥා චේතනා පස්ස මනසිකාරය කියන නාම කොටසයි. නාම රූප ධර්මයන් එකතු වුණාම තමයි ඒවට ආයතන කියන්නේ. તો නාම රූප දෙක කියන එක එකතුනේ විඥානයක් ප්‍රතිසන්දි විඥානය බැහැගත්ත නිසා. විඥානයක් බැහැගත්තේ කුමක් නිසාද? ඒකටත් හේතුව තියෙනවා. විඥානයක් බැහැගත්තේ නාම රූප ප්‍රත්‍යයෙන් කියලා අනිත් පැත්තට කියන්නත් පුළුවන්. නමුත් පටිච්ච සමුප්පද්ද න්‍යායට තෝරද්දී විඥානයක් බහින්නේ අවිද්‍යාව නිසා. අවිද්‍යාව කියලා මෙතන කතා කරන්නේ විඥානයක් බැහැගන්නේ සංස්කාර නිසා, සංකාර වෙන්නේ අවිද්‍යාව නිසා. ඒතර මෙන්න මේ විදියට මේ ප්‍රශ්නේ දිහා බලලත් ඕනනම් මේ ප්‍රශ්නේ ලියා ගන්න පුළුවන්. ඒතර මේ විදියට මේ ප්‍රශ්නේ ලියා ගන්න ශ්‍රාවකයෙක් ඉන්නත් පුළුවන්. ඊළඟ කාරණේ තමයි ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා රූපේ සමුදය වෙනවා. ආහාරය නිසා රූපේ විතරක් නෙමෙයි, ආහාර නිසා පංචස්කන්ධේ. මම මේ රූපේ ගැන කියලා කතා කරන්නේ මේ දේශනාවට පැය 6ක් 7ක් යන්න ඕන. හරිනම් මේක තේරුම් ගන්න. ආහාර සමුදය රූප සමුදය. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිසා රූපේ හට ගන්නවා. මොකක්ද ආහාර නිසා රූපේ හට ගන්න? රූපේට ආහාර අවශ්‍යයි. කබලින්කාර හෝ සියුම් හෝ රූපේට ආහාරයක් අවශ්‍යයි. ඒවා ආහාර වර්ග 4ක් තියෙනවනේ. මේ පංචස්කන්ධයේම මේ ආහාර වර්ග 4 නිසායි වැඩෙන්නේ. මොනවද ආහාර වර්ග 4? කබලින්කාර ආහාර. ඒතර කබලින්කාර ආහාරය නිසා තමයි ඔබේ ওই රූපේ වැඩෙන්නේ. රූපේ සමුදය වෙන්නේ, රූපේ ජනිත වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. කන බොන කෑමෙන් තමයි රූපේ හටගන්නේ. ඒතර වේදනාව සමුදය, වේදනා සමුදය රූප සමුදය. වේදනාව ඇති වෙන්නේ ආහාර ප්‍රත්‍යයෙන්. වේදනාවට ආහාරය මොකද්ද?
ආහාර වර්ග හතරක් තියෙනවානේ. කබලින්කාර ආහාර, ඊට පස්සේ පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා. මේ ආහාර හතරම දැනගන්න ඕන. ආහාරම් පජානාති කියලා අපි මේ මෙත් සඳහම් විකාශයේම සම්මාදිට්ඨි දේශනා මාලාවේදී අපි ආහාරම් පජානාති කියන පරයයන් ආහාර ගැන කතා කරලා තියෙනවා. ආහාර නිසා රූපය හට ගන්නවා කියනකොට ඒක නම් ප්‍රකටව පේනවා. ආහාර ගන්නකොට රූපේ වැඩෙනවා, හට ගන්නවා. ආහාර නිරුද්ධ වුණොත් රූපේ නිරුද්ධයි කියලා තේරෙනවා. මොකද කන බොන එක නතර කරලා දැම්මම රූපේ කඩා වැටෙනවා කියලා තේරෙනවා. ඒක නම් ප්‍රකටයි. දැන් පංචස්කන්ධයටම ආහාර බලපානවා කිව්වහම එච්චර ප්‍රකට නෑනේ. පංචස්කන්ධයේම ආහාර ප්‍රත්‍යයෙන් ජනිත වෙනවා කියලා අපිට එකපාර කිව්වට අපිට ඕක තේරෙන්නේ නෑ එච්චර. දැන් ඒක තේරුම් ගන්න. හැබැයි මේ කාරණේ විතරක් තේරුම් ගත්තාම ආහාර සමුදය රූප සමුදයෝ කියන එක තේරුම් ගත්තාම මේ තේරුම් ගැනීමෙන් විතරක් දුක ඉවර කරගන්න පුළුවන්. මේ සියලු ආකාරයෙන් මේ ආකාර කීපෙම මේ පටිසම්භිදා මග්ගේ පංචස්කන්ධ උදේවැය දකින්න කාරණා 50ක් පැහැදිලි කරලා තියෙද්දී මේ 50ම දැනගන්න ඕනේ. හට ගන්න කාරණා 5යි, නිරුද්ධ වෙන කාරණා 5යි දැනගත්තම හරි. 5යි කියලා කියන්නේ දැන් ආහාරය නිසා රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥාන කියන පංචස්කන්ධය හට ගන්නවා කියලා පහක් දැනගන්නවා. ආහාරය නිසා රූපය හට ගන්නවා, ආහාරය නිසා වේදනාව හට ගන්නවා, ආහාරය නිසා සංඥාව හට ගන්නවා, ආහාරය නිසා සංකාර හට ගන්නවා, ආහාරය නිසා විඥානය හට ගන්නවා. පහයි. තව නිරෝධයේ පැත්තටත් පහක් දැනගන්නවා. ආහාරය නිරුද්ධ වෙනකොට රූපය නිරුද්ධයි, ආහාරය නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධයි, ආහාරය නිරුද්ධ වෙනකොට සංඥාව නිරුද්ධයි, ආහාරය නිරුද්ධ වෙනකොට සංකාරය නිරුද්ධයි, ආහාරය නිරුද්ධ වෙනකොට විඥානය නිරුද්ධයි කියලා ඔන්න ඔය 10 දැනගත්තාම මේ දැනගත්ත ගමන්ම යාට පුළුවන් දුක හමාර කරගන්න. ඒ දැන ගැනීම තුළම පින්වත්නි යාට පුළුවන් මේ පංචස්කන්ධයෙන් සම්පූර්ණයෙන්ම හේතුඵල සහිතව මිදෙන්න පුළුවන් ඒ ශ්‍රාවකයාට. ආහාර සමුදය රූප සමුදය ආහාර සමුදේ වීමෙන් ආහාර නිසා රූපේ හට ගන්නවා කියලා දැන් ඔබට තේරෙනවනේ. කන බොන කෑමෙන් මේ කබලින්කාර ආහාරයෙන් රූපේ හට ගන්නවා. මෙතන ඊළඟට ආහාර සමුදය වේදනා සමුදය ආහාර නිසා වේදනාව හට ගන්නවා කියන එක තේරෙනවද? ආහාරය නිසා වේදනාව හට ගන්නවා කියලා කියන්නේ පින්වත්නි වේදනාවට ආහාරය තමයි ස්පර්ශය. ඇයි ආහාර වර්ග හතරයිනේ. කබලින්කාර ආහාරය රූපේට ගැලපෙනවා. ඊට පස්සේ කියනවා ස්පර්ශ ආහාර කියලා, පස්ස ආහාර කියලා එකක් තියෙනවා. ඒතර වේදනාව ඇති වෙන්නේ ස්පර්ශය නිසා. පින්වත්නි ඇහැයි රූපයයි ඇහි විඥානයයි තුන එකතු වීමට ස්පර්ශය කියනවා. ස්පර්ශය ඇහි ස්පර්ශය නිසා තමයි පින්වත්නි ඇහෙන් විඳින්නේ මිනිස්සු. ඇහෙන් ස්පර්ශයක් වුණොත් තමයි ඇහෙන් විඳින්නේ මිනිස්සු. ඇහි ස්පර්ශයක් නැත්තම් කොහොමද ඇහෙන් විඳින්නේ? ස්පර්ශ වෙච්ච දේ තමයි විඳින්නේ. එහෙමනම් වේදනාවට හේතුව මොකද්ද? ස්පර්ශ ආහාර. ස්පර්ශ ආහාරය ස්පර්ශ නොවුණු තැනක වේදනාව හටගන්නේ නැහැ. ආයතනයේ ස්පර්ශේ නොවුනොත් එතන පින්වත්නි ස්පර්ශ නොවිච්ච තැනක වේදනාව කියලා ස්වභාවයක් හටගන්නේ නැහැ. අන්න බලන්න වේදනා සමුදය ආහාර සමුදය වේදනා සමුදය. ආහාරය නිසා වේදනාව හට ගන්නවා. ඊළඟ එක තමයි ආහාර සමුදය සංඥා සමුදය. සංඥාව රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා කියලා සංඥා වර්ග 6ක් තියෙනවා. රූප අඳුන ගන්නවා, ශබ්ද අඳුන ගන්නවා, ගන්ධ සුවඳ අඳුන ගන්නවා, රස අඳුන ගන්නවා කියලා අඳුන ගන්නවා කියන අදහසින් සංඥාව කියනවා. සංඥාවේ ඊට වඩා මොකක්වත් නැහැ පින්වත්. අඳුනා ගැනීමත් එතකොට සංඥාවටත් හේතුව ආහාර ප්‍රත්‍යයෙන් සංඥාව හට ගන්නවලු. කොහොමද ආහාර ප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ? ආහාර ප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ පින්වත්නි මෙන්න මේ විදියටයි. සංඥාවටත් හේතුව ස්පර්ශයයි. ඇහි ස්පර්ශය නැත්තම් පින්වත්නි ඇහෙන් කොහෙද හඳුනා ගැනීමක්? එhmenan ස්පර්ශාහාරය නිසා හඳුනා ගැනීම සංඥාව ඇති වෙන්නේ. ස්පර්ශාහාර නැත්තම් සංඥාව නිරුද්ධ වෙලා යනවා. ඊට පස්සේ කියනවා ආහාර සමුදය සංකාර සමුදය. ආහාර නිසා සංකාර ඇති වෙනවා. සංකාර කියන්නේ රූප සංචේතනා, ශබ්ද සංචේතනා, ගන්ධ සංචේතනා, රස සංචේතනා, පොට්ටබ්බ සංචේතනා, ධම්ම සංචේතනා කියලා සංචේතනා වර්ග 6ක් තියෙනවා. ඒවට කියනවා සංකාර කියලා. පින්වත්නි රූප සංචේතනා කියන්නේ රූපේ නිසා හිතේ ජනිත වන සිතුවිලි වලට. ශබ්දේ නිසා සිතුවිලි ජනිත වෙනකොට ඒවට කියනවා ශබ්ද සංචේතනා කියලා. ගන්ධ සුවඳ නිසා සිතුවිලි ජනිත වෙනකොට ඒවට කියනවා ගන්ධ සංචේතනා කියලා.
කන බොන කෑමේ රස නිසා සිතුවිලි ජනිත වෙනකොට ඒවට කියනවා රස සංචේතනා කියලා. මෙන්න මේ ආදී වශයෙන් සංචේතනා කියලා කියන්නේ අත්දකින්න ලෝකයේ තුල පහළ වෙන සිතුවිලි වලට. දැන් ඇහෙන් රූපයක් දැකින්නේ ස්පර්ශ වුණ නිසා. ඇහි රූපයකුයි ඇහි විඥානයයි තුන එකතු ඇති වුණාම ඒ තුන එකතු වීම ස්පර්ශය. ස්පර්ශ වුණ නිසා තමයි පින්වත්නි ඇහෙන් මිනිස්සු අඳුනගන්නේ. මොනවා හරි රූප හරි අඳුනගන්නේ. ඒ අඳුනා ගැනීම නිසා අඳුනා ගැනීමට අනුවයි පින්වත්නි වේදනාව පහළ වෙන්නේ. විඳීමක් ඇති වෙන්නේ. විඳීමට අනුව පින්වත්නි ඇහැ මුල් කරගෙන සිතුවිලි ජනිත වෙනවා. ඒකට කියනවා සංකාර කියලා. එතකොට එහෙමනම් සංස්කාරයන්ටත් හේතුව මොකක්ද? ස්පර්ශ ආහාර, පස්ස ආහාර. රූපේට හේතුනේ කබලින්කාර ආහාර. වේදනාවටයි සංඥාවටයි සංකාරයටයි තුනටම හේතුනේ මොකද්ද? ස්පර්ශ ආහාර. ස්පර්ශයෙන් නිසා වේදනාවයි සංඥාවයි සංකාරයයි හට ගන්නවා. ස්පර්ශේ නිරුද්ධ වුණොත් වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංකාරයක් නැහැ. ඔන්න ඔය කාරණයක් මෙතනදී පින්වත්නි අවධාරණීයම විශේෂ වශයෙන් මේ ශ්‍රාවකයා දැනගන්නවා. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ වදාරනවා දේශනාවේ තියෙනවා ආහාර සමුදය විඥාන සමුදය. ආහාර නිසා විඥානය හට ගන්නවා. මෙතන විඥාන ආහාරයක් විදියටම භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනවා. විඥානයේ ආහාරයක් විදියටම ආහාර වර්ග හතරේදී කබලින්කාර ආහාර, මනෝ සංචේතන ආහාර, පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, විඥාන ආහාර කියලා ආහාර වර්ග හතරක් මෙතන පැහැදිලි කරනවා. ඇත්තටම මනෝ සංචේතනාවත් මෙතන ආහාරයක් විදියට පෙන්නනවා. වෙනම මනෝ සංචේතනා කියලා කියන්නේ සිතුවිලි වලට. ඒතර ආහාර නිසා පංචස්කන්ධය හට ගන්නවා කියන එක දැන් පැහැදිලි නේද? කබලින්කාර ආහාරයෙන්ම පංචස්කන්ධය හට ගන්නව නෙමෙයි. හැබැයි මේ ආහාරයත් ආහාර චක්‍රයක් දැනගන්න ඕන. ආහාරات එකිනෙකට ප්‍රත්‍ය වෙනවා. කබලින්කාර ආහාරයෙන් කය වැඩෙනකොට මේ සතර මහා ධාතුන්ගෙන් හැදිලා තියෙන මේ පඨවි ආපෝ තේජෝ ආයෝ කියන සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච රූපේ වැඩෙනවා. වැඩෙනකොට පින්වත්නි ඒ රූපය තුල තමයි ස්පර්ශ වීම අත්දකින්න හම්බ වෙන්නේ. එතකොට ස්පර්ශ වීමට ඇස කන නාසය දිව කය මනස කියන මේ ඇස කන නාසය දිව කය කියන මේ ආයතන හයට හැදෙන්න පඨවි කොටස් නාම රූප වලින් නම් මේ රූපයෙන් තල්ලුවක් හම්බ වෙනවා. ඒ කියන්නේ කබලින්කාර ආහාර වලින් ස්පර්ශ ආහාරයට තල්ලුවක් හම්බ වෙනවා. ස්පර්ශ ආහාරයෙන් මනෝ සංචේතනාවට තල්ලුවක් හම්බ වෙනවා. මනෝ සංචේතන ආහාරය නිසා විඥානයේ පැලවෙන්න ආහාරය සපයනවා. විඥානයේ පැලවෙන්න ආහාර සපයනවා කියන අදහසින් තමයි විඥාන ආහාර කියලා කියන්නේ. මේ විඥාන ආහාරයේ නැවත නැවත ආයෙත් මේක තමයි ආහාර චක්‍රය. විඥානයේ ආහාරයක් වෙලා ඒ විඥාන ආහාරයම මේ සතර මහා ධාතුන්ගේ මේ හට ගැනීමට සතර මේ විඥානයේ ආහාරයක් වෙලා මේ කන බොන කෑමින් හැදෙන මේ ශරීරෙම වැඩෙන තැනකට තල්ලු කරනවා. ඒකයි විඥාන පත්‍යා නාම රූපං කියලා කියන්නේ. විඥානයේ ආහාරය වෙනවා නාම රූපයන්ට. මෙන්න මේ විදිහට දැනගන්නවා පින්වත්. මේක බොහොම ගැඹුරු කතාවක්. එතකොට මේ එක පරියායක් දැනගත්තත් ප්‍රමාණවත් පින්වත්. කොහොමද? අවිද්‍යාව නිසා පංචස්කන්ධය ඇතිවෙනවා. අවිද්‍යාව නිරුද්ධ වෙනකොට පංචස්කන්ධය නිරුද්ධයි. තණ්හාව නිසා පංචස්කන්ධය ඇති වෙනවා. තණ්හාව නිරුද්ධ වෙනකොට පංචස්කන්ධය නිරුද්ධ වෙලා යනවා. මේ තණ්හාව කියන එක නැත්තම් පින්වත්නි පංචස්කන්ධය නිරුද්ධයි. කර්මී නිසා පංචස්කන්ධය හට ගන්නවා. කර්මී නිරුද්ධ වුණොත් එහෙම එතන පංචස්කන්ධය නිරුද්ධ වෙලා යනවා. ආහාර නිසා පංචස්කන්ධය හට ගන්නවා. ආහාර නිරුද්ධ වෙනකොට ඒ ආහාර කියන්නේ කබලින්කාර ආහාරම නෙමෙයි. මනෝ සංචේතනා විය හැක, ස්පර්ශ ආහාර විය හැක, විඥාන ආහාර වෙන්න පුළුවන්. මේ ආහාරය නිසා පංචස්කන්ධය හට ගන්නවා. ආහාරය නිරුද්ධ වෙනකොට පංචස්කන්ධය නිරුද්ධ වෙනවා. එහෙමනම් අවිද්‍යාවත්, තණ්හාවත්, ආහාරයත්, කර්මයක් මෙන්න මේ හතරම බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ඇතුළට දාලා බලනකොට දුක්ඛ සමුදය විදියටයි පෙන්වන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් දුක්කට හේතුව විදියට අවිද්‍යාව දැක්කොත් අවිද්‍යාව දැකීම තුලත් සම්මා දිට්ඨිය හදා ගන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් තණ්හාව දැක්කොත් ඒ තණ්හාව තමයි දුකට හේතුව කියලා දැනගෙන ඕනනම් එතනිනුත් මේ ප්‍රශ්නේ ලියාගෙන සම්පූර්ණයෙන්ම නිකලස් වීම වෙන්න පුළුවන්. තවත් කෙනෙකුට පුළුවන් දුකේ හට ගැනීම කර්මී නිසා සිද්ධ වෙනවා කියලා දැනගත්තොත් එතනත් පුළුවන් අවබෝධය කරා පැමිණෙන්න. තවත් කෙනෙකුට පුළුවන් ආහාරය නිසා තමයි මේ දුක ඇති වෙන්නේ කියලා දැනගෙන
ආහාරය නිරුද්ධ කිරීමෙන් දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා දැන ගැනීම තුල සම්පූර්ණයෙන්ම දුක හමාර කරගන්න පුළුවන්. මෙන්න මේ විදියට බුද්ධ ශ්‍රාවකයා එකම වැඩපිළිවෙලකට අවතීර්ණ වෙනවා. අවිද්‍යාව නිසා හෝ තණ්හාව නිසා හෝ කර්මය නිසා හෝ ආහාර නිසා හෝ මේ දුක ගැට ගැහි පවතිනවා කියලා එක තැනකින් එයා තේරුම් ගත්තොත් මේ මොනතරින් තේරුම් ගත්තත් පින්වත්නි මේ නිරුද්ධ කරන්න තියෙන එකම වැඩපිළිවෙල ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන්මයි දුක නිරුද්ධ කරන්න තියෙන්නේ. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. තණ්හාව නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. කම්ම නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය විදියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආහාර නිරුද්ධ කරන ප්‍රතිපදාව විදියට පෙන්වන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමනම් මේ මොන දැක්ම හදාගත්තත් Tamanට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ තුල දායාද වීම තුලින් තමයි සම්පූර්ණයෙන්ම මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම තියෙන්නේ පින්වත්නි. එතකොට මෙන්න මේ දැක්ම හදා ගැනීම තුළ තමයි බුද්ධ ශ්‍රාවකයෙකුට නිවන කරා එන්න තියෙන්නේ. එතකොට නිවන කරා පැමිණෙන ශ්‍රාවකයෙකුට පින්වත්නි එයාගේ ජීවිතය තුළ ධර්මීය රැකවරණයක් හදාගෙන ධර්මීය ස්ථාවරයක් හදාගන්න පුළුවන්. ඒ ස්ථාවරයක් හදා ගැනීම පිණිස බලන්න කොයිතරම් විදර්ශනා ඥානයක් එතකොට තියෙන්න ඕනද? ඒක මල් පූජා කරලා, පාන් පූජා කරලා, සුවඳ කූරු පූජා කරලා, උදේ හවස දානි ටිකක් පූජා කරලා ඒක කරගන්න අමාරුයි. බොහෝම හොඳ ගැඹුරු විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට තමයි අවිද්‍යාව නිසා මේ පංචස්කන්ධය හටගන්නවා කියලා තේරෙන්නේ. හොඳ විදර්ශනා ඥානයක් තියෙන කෙනෙකුට තමයි පින්වත්නි තණ්හාව නිසා මේ පංචස්කන්ධය මෝරනවා කියලා තේරෙන්නේ. කර්මය නිසා පංචස්කන්ධය මෝරනවා කියලා තේරෙන්නේ. ආහාරය නිසා පංචස්කන්ධය මෝරනවා කියලා තේරෙන්නේ. එතකොට මෙන්න මේ මෝරණ කාරණය දකින්නකොට පංචස්කන්ධයේ උදේ දැනගත්තා කියලා කියනවා. අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා මේ පංචස්කන්ධය හටගන්නවා. මේ අවිද්‍යාව, තණ්හාව, කර්මය, ආහාර නිරුද්ධ වෙලා යනකොට පංචස්කන්ධය නැවත මෝරන්නේ නැති විදියටම නිරුද්ධ වෙලා යනවා කියලා දැනගත්තාම ඒකට කියනවා වැය දැනගන්නවා කියලා. උදේ වැය දැනගන්න එකට කියනවා පංචස්කන්ධයේ උදේවැය දැනගන්න එකට කියනවා උදයබ්බ ඥානය කියලා. එතන මේ කුමන පරයයන් හරි මේ අවබෝධය කරා Tamanගේ ජීවිතේ විවෘත කරගන්න කියලායි ඔබට අපි තාම කරුණාවෙන් අනුශාසනා කරන්නේ. එතන මෙන්න මේ විදියට දකින්නකොට පින්වත්නි එයා තුල මේ පංචස්කන්ධ දුක ඇති වෙන විදිහ ගැන හැඟීමක් එනවා. ඒ ඇති වෙන විදිහ ගැන හැඟීමක් එනකොට යාට ප්‍රීතියක් උපදිනවා. අනේ මේ බඳු පණිවිඩයක් මට තේරෙනවා නේද? මේ අවිද්‍යාව නිසා මේ සංසාර ගමන ගැට ගැහිලා තියෙනවා කියන කාරණේ මට දැනෙනවා නේද? මට සංවේදී වෙනවා නේද කියලා යාට හැඟීමක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රීතිය ඇති වෙනකොට පින්වත්නි යාගේ ජීවිතේ මේ කායික මානසික සැනසීමක් ඇති වෙනවා. ඒ සැනසීම ඇති වෙනකොට යාට පස්සද්ධියක් හිතේ උපදිනවා. පස්සද්ධිය උපදිනකොට පින්වත්නි මේ සියල්ල තුලම යම් ආස්වාදයක් තිබුණා නම් ඒ ආස්වාදේ ගැලවිලා බිඳිලා විනාශ වෙලා යන්න පටන් ගන්නවා. එතකොට දැන් බුද්ධ ශ්‍රාවකෙක් මෙතන තමයි අරටුව හොයාගත්තා වෙන්නේ. දැන් අරටුව හොයාගෙන යන මිනිහෙක් දැන් ගොඩක් වෙලාවට අරටුව හොයාගෙන යන මිනිස්සෙකුට අරටුවම හම්බ වෙන්නේ නැහැ. අරටුව හොයාගෙන යන මිනිස්සෙකුට හැමදාමත් අරටුවම හම්බ වෙන්නේ නැහැ. අරටුව හොයාගෙන යන සමහර මිනිස්සු අරටුව කියලා අතු ගෙනියනවා. දැන් අරටුව හොයාගෙන ඉන්න සමහර අය අරටුව කියලා හිතාගෙන පින්වත්නි අතු ගෙනියනවලු. සමහර අය එන්නේ අරටුව හොයාගෙන ඇවිල්ලා අරටුව කියලා හිතාගෙන ගහේ මුල් ගෙනියනවලු. තවත් සමහර අය අරටුව කියලා හිතාගෙන අරටුව ගෙනියන්න ඇවිල්ලා පින්වත්නි ඒ අරටුව හොයාගෙන ආපු මිනිස්සු ගහේ එළය ගෙනියනවලු. සමහර අය අරටුව කියලා හොයාගෙන ඇවිල්ලා අරටුව ගෙනියන්න ඇවිල්ලා පොතු ගෙනියනවලු. සමහර මෝඩ මිනිස්සු අරටුව කියලා හිතාගෙන කොළ ගෙනියනවලු. එතකොට මේ විදියට බුද්ධ ශාසනයේ නිවන හොයාගෙන ආපු ශ්‍රාවකයා සමහර අය බුද්ධ පූජා ටිකත් එක ගනුදෙනු කරලා නවතිනවා. සමහර අය ලොකු දහම් දැනුම විතරක් එකතු කරගෙන නවතිනවා. දහම් දැනුම ඉතාම අවශ්‍යයි. බුද්ධ පූජා ඉතා හොඳයි. ඒ ඔක්කොම එකතු කරගෙන නවතිනවා. සමහර අය ඉන්නවා මේ මල් උපෙත් මං අමදිනවා වත් පිළිවෙත් කරනවා බොහොම ශ්‍රද්ධාවන්තයි. නමුත් ඒ ශ්‍රද්ධාවෙන් එයා නවතිනවා. හැබැයි ඒ කිසිවෙක් අරටුව හොයාගන්නේ නැහැ.
අරටුව හොයාගත්තා කියලා කියන්නේ පින්වත්නි අවිද්‍යාව නිසා මේ දුක හට ගන්නවා කියන පරයයන් මේක තේරුම් ගැනීමයි. තණ්හාව නිසා දුක ඇති වෙනවා. තණ්හාව නිරුද්ධ වුණොත් තමයි දුක නිරුද්ධ වෙන්නේ. සංසාරිකවම දුක නිර්මාණය වුණේ තණ්හාව නිසා. තණ්හාව නිරුද්ධ වෙච්ච තැනක දුක නිරුද්ධයි. ඒ නිසා තණ්හාව නිරුද්ධ කරන්න ඕන කියලා දැන ගැනීම අරටුව සෙවීමක් වගේ. කර්මය නිසා තමයි මේ දුක ගැට ගැහෙන්නේ. කර්මය නිරුද්ධ වුණොත් එහෙම දුක නිරුද්ධ වෙලා යනවා. මේ කර්මය නිරුද්ධ කළ යුතු එකම වැඩපිළිවෙල විදිහට භාගතුන් වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කළා. මා විසින් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පූර්ණේ කළ යුතුයි කියන දැක්මට ආව මේ අරටුව හොයාගත්ත වෙනවා. ආහාර ප්‍රත්‍ය කරගෙන මේ සම්පූර්ණයෙන්ම දුක ඇති වෙනවා. සාංශාරිකව සත්පුද්ගල භාවයේ ගොඩ නැගෙනවා. ආහාර නිරුද්ධ වෙලා යනකොට සම්පූර්ණයෙන්ම දුක නිරුද්ධ වෙලා යනවා. සත්පුද්ගල භාවයේ ගැලවිලා බිඳිලා විනාශ වෙලා යනවා. ඒ නිසා මේක නිරුද්ධ කරන්න තියෙන එකම පිළිවෙත ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා දැන ගැනීම තමයි අරටුව සෙවීම. අරටුව හොයාගෙන ආපු මිනිස්සු බොහෝ දෙනෙකුට අරටුව හම්බ වෙන්නේ නැහැ. ඊටාම ස්වල්ප පිරිසකට අරටුව මුණ ගැහෙනවා. දැන් මේ අරටුවමයි මෙතන අල්ලගන්නේ දැන්. එතකොට මේ අරටුව හොයාගත්ත මිනිස්සයා තුළ මේ විදිහට දකින්නකොට මේ සාංශාරිකව මේ දුක කියලා කියන්නේ මේ පංචස්කන්ධ දුකට නේද? පංචස්කන්ධ දුක නේද අවිද්‍යාව නිසා, තණ්හාව නිසා, කර්මය නිසා, ආහාරය නිසා ඇති වෙන්නේ. අවබෝධ කළ යුත්තේ සංකිට්ඨේන කෙටියෙන් කිව්වොත් පංච උපාදානස්කන්ධා දුක්ඛ. දුක කියන්නේ මේ පංචස්කන්ධයට නේද? මම අත්දකින්න දුක කියන්නේ පංචස්කන්ධය තුල පවතින දෙයක් නේද කියලා මේ දැනීම ඇති වෙනවා. ඒ දැනීම ඇති වෙනකොට පින්වත්නි එයාගේ ජීවිතය තුල තේරෙනවා මේ පංචස්කන්ධ ධර්මයන් හට ගන්නවා නිරුද්ධ වෙනවා කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මා තුල ඇති වෙන හැඟීම් ටිකක් විතරයි. කිසිවක් මේ ලෝකේ අල්ලන්නේ නැහැ. ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය හරහා ආයතන හයෙන් ගන්න දේවල් අවිද්‍යාවෙන් ගත්තොත් අවිද්‍යාවෙන් ගත්ත ආයතන හයේ ක්‍රියාවලිය නිසා මගේ පංචස්කන්ධ ලෝකේ නේද මට උපාදානය වෙන්නේ කියලා එයා දැනගන්නවා. මගේම පංචස්කන්ධේ උපාදානය වීමක් නේද ඇස කන නාසය දිවකය මනස හරහා වෙන්නේ. එළියේ තියෙන කිසි දෙයක් උපාදානය වීමක් නෙමෙයි නේද කියලා මේ දැක්මට ඒ පුද්ගලයා එනවා. ඒ දැක්මට ආවට පස්සේ පින්වත්නි ඒ දැක්මට ආපු ශ්‍රාවකයාට යම් පුදුමාකාර ප්‍රීතියක් උපදිනවා මේ ලෝකේ සාංශාරික ජාලයේ ගැට ගැසී පවතින විදිය ගැන දැන ගැනීම. කායික මානසික පුදුම සැහැල්ලුවක් උපදිනවා, පස්සද්ධියක් උපදිනවා. සියල්ල සංස්කාරයක් විදියට දකිනවා. සංස්කාර මාරමුණු කරගෙන ඇතිවි නැතිවි යන පංචස්කන්ධ ක්‍රියාවලියක් පවතින්නේ කියලා යාට තේරෙනවා. එතකොට යාට ආස්වාදයක් රූපේ කෙරෙහි උපදින්නේ, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංකාරය කෙරෙහි, විඥානය කෙරෙහි ආස්වාදයක් උපදින්නේ. ආස්වාදයක් රූපය තුල තියෙනවා, විඳින දේවල් තුල ආස්වාදයක් තියෙනවා. හඳුනාගත්ත දේවල් තුල යම්කිසි සැපයක්, සුඛයක්, ආස්වාදයක් තියෙනවා නැත්ති නෑ. එයා ආස්වාදයක් හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදියටයි දකින්නේ. හටගෙන නිරුද්ධ වෙන දෙයක් විදියට දැක්කාම ආස්වාදය අනිත්‍ය වෙලා යන විදිය දකිනකොට මේ ආදීනවයටපත් වෙනවා පංචස්කන්ධය පිළිබඳ. පංචස්කන්ධය තුල ඇතිවෙච්ච ආස්වාදයත් හටගෙන නිරුද්ධ වෙලා යන දෙයක් කියලා දැනගන්නකොට පංචස්කන්ධයේ ආදීනව දැනගත්තා වෙනවා. දැනගත්තාම පංචස්කන්ධේ නිස්සරණයට එනවා. රූපය කෙරෙහි, වේදනාව කෙරෙහි, සංඥාව කෙරෙහි, සංකාරය කෙරෙහි, විඥානය කෙරෙහි යම්කිසි චන්දරාගයක් තිබ්බොත් ඒ චන්දරාගේ දුරු වෙලා යනවා. දැන් පංචස්කන්ධේ උපාදානිය වෙන්නේ නැහැ. පංචස්කන්ධය නිකම්ම ක්‍රියාත්මක වෙනවා. දැන් උපාදානයක් නැහැ එතන. පංචස්කන්ධේ උපාදානයක් නැත්නම් ඒ උපාදානයක් නැති තැනක පින්වත්නි භවයක් සකස් වීමක්වත්, භවයට අනුව ජාතියක් සකස් වීමක්වත්, ජාතියට අනුව ජරා මරණ දුකක් ඇතිවීමක්වත් කවදාවත් අත්දකින්න නැහැ. පූර්ණේම දුක නිරුද්ධයි. එයා සම්පූර්ණයෙන් මරුණට පස්සේ නැවත උපතක් කරා යන්නේ නෑ. සම්පූර්ණයෙන් සියල්ලම නිරුද්ධ වෙලා යනවා. අපි කියනවා ඒ උත්තමයට පිරිනිවන් පෑවා කියලා. එහෙමනම් ඔබ ටිකක් තේරෙන්න ඕන මේ පිරිනිවන් පාන කතාන්දරය ඊටා සුන්දර පණිවිඩයක්. මේ පණිවිඩේ පංචස්කන්ධය තුල ගැඹුරු අවබෝධයක් තුල අත්දකින්න දෙයක් මිසක් ත්‍රිපිටකයේ කටපාඩම් කිරීමක් මතවත් අභිධර්මයේ වගේ දේශනා කටපාඩම් කිරීම මතවත් ඒ හැම එකකින්ම තල්ලුවක් හම්බ වෙනවා මේ පණිවිඩය අවබෝධ කරගන්න. නමුත් අද මිනිස්සු හිතාගෙන ඉන්නවා මේ ටික ඔක්කොම කටපාඩම් කළාම නිවන හම්බෙයි කියලා. පංචස්කන්ධය පිළිබඳ හැඟීමක් හදාගත්තාමයි. පංචස්කන්ධය පිළිබඳ යථාර්ථවාදී අවබෝධයට ආවමයි දුක හමාර වෙන්නේ. එහෙම නැතුව අභිධර්මයේ ගැන, ධම්මසංගණිය ගැන, මේ ප්‍රකරණ ග්‍රන්ථ ගැන කටපාඩම් කර ගැනීම තුල
නෙමෙයි. ඔබ හැම දිනාටම ජීවිත අවබෝධයේ පිණිස පංචස්කන්ධ දුක අවබෝධ කර ගැනීම පිණිසත් පංචස්කන්ධයෙන් නිදහස් වීම පිණිසත් මේ දේශනාව උපකාර වේවා කියලා සියලු දෙනාටමත් සියලු මියගිය ඥාතිවරුන්ටත් සියලු දෙවියන්ටත් ගෞතම බුදු සසුනේදීම උතුම් නිවන් පිණිසම දේශනාමය කුසල් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානයෙන් අපි දේශනාව නිමා කරනවා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.